හරියම නම් අපි පාඩම් පටන් ගමු පුතේ. අද අපි කතා කරන්නේ ශ්වසන පද්ධතිය ගැන. මාතෘකාව ලියා ගන්න මානව ශ්වසන පද්ධතිය කියලා. මානව ශ්වසන පද්ධතිය. මානව ශ්වසන පද්ධතිය. හරි. ඔයගොල්ලන්ට පේනවා මේ ශ්වසන පද්ධතියේ පින්තූරයක් එතන. මොකද්ද ශ්වසනය කියලා කියන්නේ? ඔව් කියන්න පුතේ. මේ හුස්ම ගැනීම. හුස්ම ගන්න එක. ඔව්. ඇයි අපි හුස්ම ගන්නෙ? මොකටද අපි හුස්ම ගන්නෙ? ඕන දන්නවා අපි ළමයි මේ මිනිස්සු මැරෙනවා හුස්ම ඉර වෙලානේ. වතුර ගිරුණාම මිනිස්සු හුස්ම ඉර වෙලා මැරෙනවා. ගෙල්ල මිරිගුවොත් මිනිස්සු මැරෙනවා. එතකොට ඇයි හුස්ම ගන්න බැරි වුණාම මිනිස්සු මැරෙන්නේ? මොකද්ද මේ ශ්වසනය කියන්නේ? අපේ ශ්වසනය කියන්නේ හුස්ම ගන්න එකම විතරක් නෙවෙයි අතටම. අපි හුස්ම ගන්නේ අපි දන්නවා අපි ආවට පරිසරයේ වායු ගෝලය තියෙනවනේ. මේ වායු ගෝලයේ තියෙන වායු වර්ග රාශියක් තියෙනවා. අපි වායු ගෝලය ගැන ඊළඟ පාඩමේ ඉගෙන ගන්නවා. අද අපිට පුළුවන් වුණත් අපි ඒකත් පටන් ගන්නවා වායු ගෝලයේ පාඩම කොහොමද පුළුවන් අපිට. වායු ගෝලයේ තියෙනවා වායු වර්ග ගොඩක්. ප්‍රධාන වායු වර්ග තමයි නයිට්‍රජන් වායු. වැඩිම තියෙන්නේ නයිට්‍රජන්. කරගන්න පුතේ. හරි. දැන් වායු ගෝලයේ තියෙනවා ප්‍රධාන වායුව තමයි නයිට්‍රජන්. ඊට පස්සේ ඊළඟට වැඩි ප්‍රමුඛ තියෙන වායුව අපි කියනවා ඔක්සිජන්. පාඩය. කන බෑන්න ගන්න. මේ කරපන්. ඔව් කවුරු කතා කරාද? ප්‍රශ්නයක් කියන්නේ. හරි. තුන්වෙනියට වායු ගෝලයේ වැඩිම වායුව අපි කියනවා ආගන් කියලා. ආගන්. විද්‍යාව. හතරවෙනිව වෙනම ඉගෙන ගන්න. හතරවෙනියට කියනවා කාබන් ඩයොක්සයිඩ්. උදේ මේ ඔයගොල්ලන්ගේ මයික් ඕෆ් කරගන්න ප්‍රශ්නයක් තියෙනවා නම් මොඩ් කරලා අහන්න. නැත්නම් ඔයාලා අහනවා යන බයින සද්ද මේකෙන් අයියා කර කියලා බයිනවා. කාරිය වයිෆයි ඔන්නලා ඔයාලා කියන දේවල් ඔක්කොම ඇහෙනවා අනිත් කෑල්ල. දැන් ඊට පස්සේ මම මේවා දාන්නනේ YouTube එකේ දාපුවාම මුළු ලෝකෙ මිනිස්සුන්ට ඕවා ඇහෙනවා. ඔයගොල්ලන්ගේ යාළුවොත් ඕවා බලයි. ඒක නිසා ඔයගොල්ලන්ට ගැටලුවක් තියෙන වෙලාවට මයික් එක ඔන් කරලා අහන්න. ප්‍රශ්නයක් තියෙනවා නම් අහන්න. අනිත් වෙලාවට ඕෆ් කරලා කියන්න. හරි? right.
එතකොට මෙන්න මේ කියන වායු වර්ග අපේ වායු වල තියෙනවා. දැන් මේ වායු වර්ග වලින් අපි හුස්ම ගන්නකොට දැන් ඉස්සෙල්ලා කිව්වා මේ ශ්වසනය කියන්නේ හුස්ම ගන්න එක කියලා. හුස්ම ගන්න එකට අපි කියනවා ආශ්වාසය කියලා. අපි ආශ්වාස කරන්නේ මෙන්න මේ ඔක්සිජන් වායුව අපේ ශරීරයේ ඇතුළට අරගන්න. මෙයා තමයි අපි ඔක්සිජන් වායුව ශරීරයට අරගන්න තමයි අපි ආශ්වාස කරන්නේ. අපි හුස්ම ගන්න උඩටනේ. ඊට පස්සේ අපි හුස්ම ආපහු දානවා අනිත් පැත්තට. ඒකට අපි කියනවා ප්‍රශ්වාසය කියලා. අපි ප්‍රශ්වාස කරන්නේ ඇයි? අපි ප්‍රශ්වාස කරන්නේ අපේ ඇඟ ඇතුලේ මෙන්න මේ කාබන් ඩයොක්සයිඩ් කියන වායුව ඇති. මේක ඇඟ ඇතුලේ තියාගන්න බෑ. ඒක පිට කරන්න. ඒකට අපි ප්‍රශ්වාස කරනවා. ඊට ශ්වසනය කියන්නේ තමයි ඔයගොල්ලෝ කියන හුස්ම ගන්න එකෙන් හුස්ම පහළ යන එකකින් වෙන්නේ ඔක්සිජන් වායුව ඇඟ ඇතුළට ගන්න එකයි කාබන් ඩයොක්සයිඩ් වායුව පිට කරන එකයි. අපිට මොකටද ඔක්සිජන්? ඒකයි ප්‍රශ්නේ. මොකටද ඔක්සිජන්? කොහොමද කාබන් ඩයොක්සයිඩ් හැදෙන්නේ? මෙන්න මේ ප්‍රශ්න දෙකට උත්තරේ තියෙන්නේ මේ ශ්වසනය කියන ක්‍රියාවලිය. ශ්වසනය කියන ක්‍රියාවලිය. ශ්වසනය සඳහා තමයි අපි ආශ්වාස කරන්නේ. ඔක්සිජන් වායුව ඇඟ ඇතුළට ගන්නේ ශ්වසනයේට. ශ්වසනයේදී හැදෙනවා කාබන් ඩයොක්සයිඩ් කියන වායුව. එතකොට කාබන් ඩයොක්සයිඩ් වායුව පිට කරන්න අපි ප්‍රශ්වාස කරනවා. එහෙමනම් මොකද්ද මේ ශ්වසනය කියන්නේ? අපි පොඩ්ඩක් ශ්වසන පද්ධතිය පැත්තකින් තියලා වාහනයක් ගැන අපි කතා කරමු. වාහනයකට අපි දන්නවා වාහනයක් ගමන් කරන්නේ එන්ජින්. කාර් එකක් තියෙනවා. මේ කාර් එකේ තියෙනවා එන්ජින් එක. ඒත් අපි එන්ජින් එකට දෙනවා ඉන්ධන. පෙට්‍රල් දෙනවානේ. පෙට්‍රල්. හැබැයි වාහනේ ගමන් කරද්දී ටික ටික මේ පෙට්‍රල් වැය වෙනවා. වාහනේ ගමන් කරද්දී මේ පෙට්‍රල් වලට මොකද වෙන්නේ ළමයි? වාහනේ ගමන් කරද්දී පෙට්‍රල් අපි දහනය කරනවා. වාහනේ ඇතුලේ දහනය වෙනවා. මේ පෙට්‍රල් දහනයෙන් තමයි මේ වාහනේට අවශ්‍ය ශක්තිය ලැබෙන්නේ. ශක්තිය. ඒතර වාහනේ ගමන් කරන්න අවශ්‍ය ශක්තිය ලැබෙන්නේ පෙට්‍රල් දහනයෙන්. ඒ ගන්න පිට වෙනවා කාබන් ඩයොක්සයිඩ් වායුව අතුරුඵලයක් විදිහට පිට වෙනවා. මේකේ දුම්බටයක් තියෙනවා. ඒ දුම්බටේ නේද? කාබන් ඩයොක්සයිඩ් වායුව තමයි මේ එළියට පිට වෙන්නේ. ඒ ශක්තිය නිපද වීමේදී අතුරුඵලයක් විදිහට පෙට්‍රල් දාහනය කිරීමේදී අතුරුඵලයක් විදිහට කාබන් ඩයොක්සයිඩ් වායුව හැදෙනවා. ඒවා තමයි පිට වෙලා යන්නේ. අපේ ශරීරයත් හරියට එන්ජිමක් වගේ. එන්ජිමක්. අපේ එන්ජිමටත් තෙල් ඕනවා. හැබැයි අපි පෙට්‍රල් ගහන්නේ නැහැ. අපිට අවශ්‍ය ඉන්ධනය මොකද්ද? වතුර. ඔව්. අපිට අවශ්‍ය කරන ඉන්ධනය මොකක්ද? ආහාර. ඒ ආහාරය අපේ ඇඟ ඇතුළේදී හරියට වාහනේ පෙට්‍රල් දහනය කරනවා වගේම අපේ ඇඟ ඇතුළේදී ආහාර දහනය කරනවා. එතන අපිට වණ්ඩ පණින්න ඇවිදින්න ඉගෙන ගන්න සෙල්ලම් කරන්න මේ හැම එකටම ශක්තිය ඕන. ඒ ශක්තිය ලබා ගන්න අපි ගන්න ආහාර දහනය. එහෙමනම් මෙන්න මේ ආහාර දහනය කරලා ශක්තිය ලබා ගන්න එකට තමයි අපි ශ්වසනය කියලා කියන්නේ. නේද? අපේ ශරීරයේ විවිධ ක්‍රියාවන්ට අවශ්‍ය කරන ශක්තිය අපි ලබා ගන්න ආහාර දාහනය. ඒ ආහාර දහනය කරලා ශක්තිය නිපදවීමේ ක්‍රියාවලියට අපි කියනවා ශ්වසනය කියලා. right? එහෙනම් ශ්වසනය කියන්නේ ඒකයි. හරි. ලියන්නකො මේම ශ්වසනය කියන එකට පොඩි හැඳින්වීමක් අපි ලියමු. ඕනේ කියද? ලියන්න මේම. ඔව්. අපගේ එදිනෙදා ජීවිතයේ ඔතන එළිය මදි නේද? අපගේ එදිනෙදා ජීවිතයේ සෑම කාර්යයක්
සිදු කිරීම සඳහාම ශක්තිය අවශ්‍ය වේ. සෑම කාර්යයක් සිදු කිරීම සඳහාම ශක්තිය අවශ්‍ය වේ. මෙම ශක්තිය නිපදවා ගන්නේ අපගේ ශරීරයේ සෛල තුළ ආහාර දහනය කිරීම මගින්ය. සෛල තුල ආහාර දහනය කිරීම මගින්ය. සෛල තුල ආහාර දහනය කිරීම මගින්ය. අරුවක් දාලා ලියන්න ළමයි යටින්. දේහයේ සෛල තුල ආහාර දහනයෙන් ශක්තිය නිපදවීමේ ක්‍රියාවලිය දේහයේ සෛල තුල ආහාර දහනයෙන් ශක්තිය නිපදවීමේ ක්‍රියාවලිය ශ්වසනය යනුවෙන් හැඳින්වේ. හරි. right. එතකොට මේ තියෙන්නේ ළමයි මේ ශ්වසන ක්‍රියාවලිය ගැලීම් සටහනකින් දක්වලා තියෙන්නේ. ඇඳ ගන්නකො මෙන්න මේ සටහන. ඔක්කොම ටික ලියන්න. ඔව් මේ ටික සේරම ඇඳ ගන්න. පොතේ ඇඳ ගන්න මේ ක්‍රියාවලිය මේ ගැලීම් සටහන මේ ඊතල සටහන ඇඳ ගන්න.
ඇඳගෙන ඉවරලා මට එක්ක මැසේජ් එකක් දාන්න හරි කියලා නැත්නම් හරි කියලා කියන්නකෝ. ඉවරයිද? හරි සර්. තව එක්කෙනෙක් දෙන්නෙක් ඉවර වුණාම කියන්නකෝ මට. ඔව් කියන්නේ. සර් මේ වීඩියෝ එක මේ ගෲප් එකට පොඩ්ඩක් දානවද? ඔව් දානවා මේක දාන්නම් මම. සර්. මේ මට මේ 6:00ට පොඩි ගමනක් යන්න තියෙනවා සර්. රයිට් එකා ගිහින් එන්න. හරි සර්. රයිට්. හරි ළමයි. දැන් එතකොට මේ තියෙන්නේ මේ ශ්වසන ක්‍රියාවලිය ගැලීම් සටහනක්. මේවා හිතලා කියන්නේ ගැලීම් සටහන. දැන් අපිට අවශ්‍ය වෙනවා ශක්තිය. මෙන්න මේ ශක්තිය තමයි අපිට අවශ්‍ය වෙන්නේ. මේ ශක්තිය ලැබෙන්නේ කොහොමද? සරල ආහාර ඔක්සිජන් වලින් දහනය කරලා. සරල ආහාර දහනය කරනවා. ඔක්සිජන් වලින්. මොනවද මේ සරල ආහාර කියන්නේ? තමයි අපි ගන්න ආහාර වල තියෙනවා ග්ලූකෝස්. ඇත්තටම ආහාර වල ග්ලූකෝස්
නෙවෙයි අපි කන්නේ. නේද? අපි කනවා පිෂ්ටි ආහාර. මේ පිෂ්ටි ආහාර ජීර්ණ පද්ධතියෙන් ජීර්ණය කරපුවාම හැදෙනවා ග්ලූකෝස්. මේ ග්ලූකෝස් තමයි සරල ආහාර. මෙන්න මේ ග්ලූකෝස් කියන ආහාරය ඔක්සිජන් එක්ක දහනය කරපුවාම හැදෙනවා ශක්තිය. ඒ දහනය කරන්න අවශ්‍ය ඔක්සිජන් ආශ්වාස ක්‍රියාවලියෙන් තමයි අරගන්නේ. ආශ්වාස ක්‍රියාවලියෙන් තමයි ඔක්සිජන් අරගන්නේ. හරි. එතකොට ආහාර දහනය කරපුවාම නැත්නම් ග්ලූකෝස් දහනය කරපුවාම හැදෙනවා ශක්තිය. මේකෙදි අතුරු ඵලයක් විදිහට කාබන් ඩයොක්සයිඩ් හැදෙනවා. කාබන් ඩයොක්සයිඩ් අතුරු ඵලයක්. නේද? ශක්තිය තමයි ඕනේ. අපිට කාබන් ඩයොක්සයිඩ් ඕනේ. ජීව ක්‍රියාවල ඕනේ ශක්තිය. ඒතර ශක්තිය ලබා ගත්තට පස්සේ අතුරු ඵලයක් හැදෙනවා කාබන් ඩයොක්සයිඩ්. ඒක තියන්න බෑ. ඒක අයින් කරන්න. ඒක අයින් කරන්න අපිට ප්‍රශ්වාස ක්‍රියාවලිය වැඩිලක් වෙනවා. එතකොට මෙන්න මේ මන් නිල් පාටින් රවුන්ඩ් කරන මෙන්න මේ දේවල් ටික අපේ ඇඟ ඇතුලේ සෛල ඇතුලේ වෙන්නේ. ශ්වසන ක්‍රියාවලිය ඇත්තම කොටස තමයි මම ඔය නිල් පාටින් රවුන්ඩ් කරන්නේ. මේක අපිට පේන්නේ නැහැ. මේක අපේ සෛල ඇතුලේ වෙන්නේ. ඇඟේ සෛල ඇතුලේ වෙන්නේ. හැබැයි අපිට පේන දෙයක් තියෙනවා. අර මන් දීක පටන් ගන්නකොටම කිව්වා වගේ අපි හුස්ම ගන්නවා. නේද? අපි ඒකට කියනවා ආශ්වාස ප්‍රශ්වාස ක්‍රියාවලිය. එතකොට මෙන්න මේ ආශ්වාස ප්‍රශ්වාස ක්‍රියාවලිය මගින් තමයි ශ්වසනයට අවශ්‍ය ඔක්සිජන් ඇඟ ඇතුළට ගන්නේ. ශ්වසනයේදී හැදෙන කාබන් ඩයොක්සයිඩ් පිට කරන්නේ. එහෙමනම් අන්නේ ඔක්සිජන් වායුව ඇතුළු කරගන්නයි කාබන් ඩයොක්සයිඩ් වායුව පිට කරන්නයි අපිට තියෙනවා පද්ධතිය. අපි මේ පද්ධතියද කියනවා ශ්වසන පද්ධතිය කියලා. මතක තියාගන්න මේ ශ්වසන පද්ධතිය ළමයි කරන කාර්ය තනි වචනයකින් කිව්වොත් මේකෙන් කරන කාර්ය වායු වමාරුව. දැන් ඕගොල්ලෝ විභාගෙදි මේක ඇහුවොත් ගොඩක් වෙලාවට වරදිනවා. ඒ මොකද ඕගොල්ලෝ ආහාර ජීර්ණ පද්ධතියෙන් කරන කාර්යය ආවම කෙලින්ම ආහාර ජීර්ණ. බහිස්රාවී පද්ධතියෙන් කරන කාර්යය ආවම බහිස්රාවී. ඒ වගේ ශ්වසන පද්ධතියෙන් කරන කාර්ය මොකක්ද කියලා අහුවොත් ඕගොල්ලෝ කියන්නේ ශ්වසනය කියලා. හොඳට මතක තියාගන්න ශ්වසන පද්ධතියෙන් කරන කාර්ය තමයි වායු වෝමාන. මේ ශ්වසනයේ ප්‍රධානම දේවල් ටික සෛල ඇතුලේ වෙන්නේ. ඒකට පද්ධතියක් නෑ. ඒක අපේ සෛල ඇතුලේ වෙන්නේ. හරි? අපි පොඩ්ඩක් යටින් මේම ලියා ගමු. ශ්වසනය සඳහා ඔක්සිජන් වායුව අවශ්‍ය වන අතර එහිදී අතුරු ඵලයක් ලෙස කාබන් ඩයොක්සයිඩ් හා ජල වාෂ්ප පිටවේ. අතුරු ඵලයක් ලෙස කාබන් ඩයොක්සයිඩ් සහ ජල වාෂ්ප පිටවේ.
හරි. ඊට පස්සේ ආයෙත් අරුවක් දාලා ඊළඟ රූල් එළියන්න. ශ්වසනය සඳහා අවශ්‍ය ඔක්සිජන් ලබා ගැනීමටත් ශ්වසනය සඳහා අවශ්‍ය ඔක්සිජන් ලබා ගැනීමටත් එහිදී නිපදවන අතුරුඵල බැහැර කිරීමට ඇති පද්ධතිය ශ්වසන පද්ධතිය ලෙස හැඳින්වේ. ඇති පද්ධතිය ශ්වසන පද්ධතිය ලෙස හැඳින්වේ. සර් මොකද්ද නිපදවන අතුරුඵල? නිපදවන අතුරුඵල බැහැර කිරීමට. ඇති පද්ධතිය ශ්වසන පද්ධතිය ලෙස හැඳින්වේ. හරි. අපි ඊළඟට ශ්වසන පද්ධතියේ පොඩි රූපයක් ඇඳලා මේ තියෙන රූපේ අඳින්න එපා. මේක මේ ඇත්තටම අවයව පිළිලා තියෙන හැටි කියන විදිහේ රූපයක් තියෙනවා. ඒ වගේම අපිට අඳින්න දෙන්නේ නැහැ. මේ අපි අඳින්න ඕනේ මෙන්න මේ වගේ රේඛා සටහන. මම මේ අඳිනවා වගේ රේඛා සටහනක් තමයි ඒක ගන්න අඳින්නේ. අපි අඳගමු කියනවා මෙන්න මේ රේඛා සටහන තමයි. මාත් එක්කම අඳින්න.
සර් ඕක ඇඳ ගන්න ඕනේද? අපද ඕක ඇඳ ගන්න ඕනේද? ඔව් ඇඳ ගන්න ඕනේ. මේ රූපය අපිට ඕනේ නැහැ. අපි මේක පැත්තකින් තියමු. දලා මේව නම් කරගන්න. ඔය කොටස් ටික නම් කරගත්තාම ඇති. එතකොට මේ අපේ ශ්වසන පද්ධතියේ රේඛා සටහනක් මම මේ ඇඳලා තියෙන්නේ. ඕගොල්ලන්ට මේ වාගේ රේඛා සටහනක් නම් කරන්න පුළුවන් වෙන්න ඕන. විභාගෙට ගොඩක් වෙලාවට අඳින්න දෙන්නේ නැහැ. නම් කරන්න එනවා හැබැයි. මේ සැරේ නම් ඕගොල්ලන්ට විභාග ආයේ තියෙන්නේ නැහැ ළමයි. ඉතින් විභාග තියෙන්නේ නැහැ කියලා පාඩම් නොකර ඉන්න එපා. ඕගොල්ලන්ට කෙලින්ම දැන් ඊළඟ අවුරුද්දේ 8 පන්තියට යන්න වෙන්නේ. වාර විභාග මොකුත් නැතුව. මේ ශ්වසන පද්ධතිය පිහිටලා තියෙන්නේ අපේ උරස් කුහරේ, අපේ පපුවේ තියෙන්නේ මේක. උරස් කුහරේ. සර් ඔය කියන්නේ. එදා ගෙදර වැඩ දුන්නා. අපිද? එදා ගෙදර වැඩ දුන්නා. එදා අර වගුව අඳින්න කිව්වා මන් නේද? වගුවයි අර පින්තූරේ. වගුවයි පින්තූරේ මේ හරි හරි. ආහාර ජීන්පත්ති පින්තූරේ නේ? ඔව්. අපි ඒක බලමු. සර් ඔව් කියන්නේ. අද අර වීඩියෝ එක වෙන්නනවාද? මොකද්ද? නෑ සර් වෙන්න මං කිව්වේ.
ආහාර ජීර්ණ පද්ධතියද? ඒක බලමු අපි අනිත් දවසේ ආහාර ජීර්ණ පද්ධතියයි ශ්වසන පද්ධතියයි දෙකම පෙන්නන්නම්. මගේ අනිත් කම්පියුටරේ තියෙන්නේ. ඒකෙන් මම මේකට අරගෙන ලෑස්ති කරගත්තේ නැහැ. ඇති නේද වෙලාව? ඉස්සර හරියද ඇඳලා ඉවරද? නෑ සර්. නෑ සර්. දැන් ඇති නේද? හරි. හරි. හරි ළමයි. එතකොට මේ ශ්වසන පද්ධතියේ මේ එක එක කොටසින් කෙරෙන කාර්යයන් අපිට මෙන්න මේව දක්වන්න පුළුවන් ගැලීම් සටහනක් විදියට. ඉස්සෙල්ලාම ශ්වසන පද්ධතියේ අපි ආශ්වාස කරද්දී අපි කිව්වා ශ්වසන පද්ධතියෙන් කරන කාර්යය ආශ්වාස ප්‍රශ්වාස කාර්යය. නැත්නම් වායු හුමාරු කාර්යය. ඒතර බලන්න වායු හුමාරු කාර්යය වෙන්නේ නැහැටි. මුලින්ම අපි හුස්ම ගන්නදී ආශ්වාස වාතය, ඒ කියන්නේ වායු ගෝලයේ තියෙන වාතය නාස්කුටීරයට ඇතුළු වෙනවා. ආශ්වාස වාතය නාස්කුටීරය තුලට ඇතුළු වෙවි. ඉස්සෙල්ලාම වෙන්නේ ඒකයි. අපේ නාස්කුටීරයට ආශ්වාස වාතය ඇතුළු වෙනවා. මෙතනින් නාස්කුටීරයට ආශ්වාස වාතය ඇතුළු වෙනවා. නේද? එතකොට නාස්කුටීරයට ඇතුළු වුණාට පස්සේ ඒ නාස්කුටීරය තුලදී ළමයි ආශ්වාස වාතයේ වෙනස්කම් කීපයක් වෙනවා. බලන්න මොකද්ද වෙන්නේ කියලා. මුලින්ම නාස්කුටීරය තුලදී වාතය පෙරීමකට ලක් වෙනවා. මොකද මේ පෙරනොයි කියන්නේ අපි දන්නවා අපේ වායු ගෝලයේ තියෙන වාතයේ දූවිලි තියෙනවා. ඝන අංශු තියෙනවා ළමයි. දූවිලි අංශු, බැක්ටීරියා ඒ වගේ විවිධ ඝන අංශු තියෙනවා. අන්නේ ඝන අංශු පෙනහැල්ල ඇතුළට යන්න දෙන්නේ නැහැ. මුලින්ම නාස්පුවරෙන් ඒවා පෙරනවා. දැන් බලන්නකෝ අපි හොඳ රවුමක් ගහලා දවල්ට ඉස්කෝලේ පිටිනිය සෙල්ලම් කරලා ඉස්කෝලේ පිටිනියෙන් දැන් සෙල්ලම් කරන්න බෑ නේද? ඔව්. එතකොට ඒ වාගේ සෙල්ලම් කරලා නැත්නම් ඔය වාහනයක බස් එකේ කොහේ හරි ගිහින් උදේට මූණ හොදද්දී නහය ඇඟිල්ලට මේ නහය ඇතුළට ඇඟිල්ල දාලා පොඩ්ඩක් කරකවලා බලපුවාම මේ දුඹුරු පාටට කළු පාටට ගැලවිලා එනවා කෑල්ලක් පළුවක්. ඒ ගැලවිලා එන්නේ මොනවද ළමයි? ඒ ගැලවිලා එන්නේ කලින් දවසේ අපේ නහය ඇතුළට ගියපු දූවිලි, කාබන් අංශු.
ඒ වාගේ අංශු ටික තමයි ඒ ගැලවිලා එන්නේ. ඒවා පෙනහැල්ලට යන්න දෙන්නේ නැහැ. මගදී පෙරනවා. එහෙමනම් නාස්පුඩීරය තුලදී ඔන්න ආශ්වාස වාතයේ මුලින්ම පෙරනවා. පෙරලා ආශ්වාස වාතයේ ශරීර උෂ්ණත්වයට ලක් කරනවා. දැන් ඔයගොල්ලෝ දන්නවා අපේ ශරීරයේ උෂ්ණත්වය මේ බාහිර පරිසරයේ උෂ්ණත්වයට වඩා ටිකක් වැඩි. ශරීරය තුල උෂ්ණත්වය අංශක 37ක් නේ. අපේ පරිසරයේ උෂ්ණත්වය 30ක් විතර වාගේ. එතකොට නාස්පුඩීරයේදී අර ආශ්වාස වාතය ශරීර උෂ්ණත්වයට ලක් කරනවා. ඒ විතරක් නෙවෙයි ආශ්වාස වාතයට ජල වාෂ්ප එකතු කරනවා. මෙන්න මේ වෙනස්කම් ටික සිදු වෙනවා නාස්පුඩීරය තුල. ඊට පස්සේ යනවා ආශ්වාස වාතය ග්‍රසනිකාව, ස්වරාලය, ශ්වාසනාලය කියන කොටස් දිගේ යනවා. මේක තනිකර නාලාකාර ව්‍යුහයක් තමයි. මේ ග්‍රසනිකාව කියන්නේ කොහාටද? බලන්න රූප සටහන් වල ග්‍රසනිකාව කියන්නේ කොහාටද? අපි හොඳට පේන නිසා මේ පින්තූරෙත් අරගමු. ඔන්න දෙකම තියෙනවා දැන්. දැන් මෙන්න නාස්පුඩීරෙන් ආශ්වාස වාතයේ ගිහින් ග්‍රසනිකාවට යනවා මුලින්ම. මේ ග්‍රසනිකාව කියලා කියන්නේ ආහාර මාර්ගයටයි ශ්වසන මාර්ගයටයි දෙකටම පොදු හරිය. දැන් මේ තියෙන අපේ මුඛ කුහරේන ළමයි නේද? අපි කන කෑම ටික මේ මුඛ කුහරේ දිගේ එනවා. ඔයගලන්ට පේනවද මේ මවුස් එක පේනවද මං හිතන්නේ? හරි. එතකොට මේ අපි කන කෑම ටික මේ මුඛ කුහරේ දිගේ එනවා මේ. ඇවිල්ලා කෑම යන්නේ මේ පිටිපස්සේ තියෙන බටේ. මේ බටේ දිගේ තමයි කෑම ටික යන්නේ. ඉස්සරහින් තියෙන මේ බටේ තමයි වාතය යන්නේ. මේ වලලු වල තියෙන ඒ ශ්වාසනාලය. අන්නේ ශ්වාසනාලයේ දිගේ වාතය යනවා. එතකොට බලන්න මේ ග්‍රසනිකාව කියන කොටස. ග්‍රසනිකාව කියන කොටස ආහාර මාර්ගයටයි ශ්වසන මාර්ගයටයි දෙකටම පොදුයි. එහෙමනම් ග්‍රසනිකාව දිගේ ගිහින් ස්වරාලයේ දිගේ ගිහින් ශ්වාසනාලයේ දිගේ යනවා. ගිහින් බෙදෙනවා කොටස් දෙකකට. අනිත් පැත්තේ රූපේ බලන්න. කොටස් දෙකකට බෙදෙනවා ශ්වාසනාලය. ඒ බෙදෙන කොටස් දෙකට අපි නම් දෙකක් නමක් කියනවා ශ්වාසනාලිකා. ශ්වාසනාලයේ බෙදිලා හැදෙනවා ශ්වාසනාලිකා දෙකක්. ශ්වාසනාලිකා දිගේ යන වාතය ඊට පස්සේ පෙනහැල්ල ඇතුළට යනවා. මේ පෙනහැල්ල ඇතුළේදී මේ ශ්වාසනාලිකාව අතුවලට බෙදෙනවා. තවදුරටත් අතුවලට බෙදිලා යනවා. ඊට පස්සේ වාතයේ ඒවට බෙදිලා ගිහින් අවසානයේ පෙනහැල්ල ඇතුලේ කියනවා ගර්ත කියලා වාත කුටීර. මේ ගර්ත කියන වාත කුටීර ගැන ඕගොල්ලන්ට 11 පන්ති ශ්වසන පද්ධතිය පාඩමේදී ඉගෙන ගන්න තියෙනවා. හරි අපි ආපහු මෙතෙන්ට එනවා. එතකොට වාතයේ ග්‍රසනිකාවේ සිට ස්වරාලය හරහා ශ්වාසනාලය ඔස්සේ ගමන් කිරීම. ඊට පස්සේ වාතයේ වම්මා දකුණු ශ්වාසනාලිකා තුලින් ගමන් කිරීම. ශ්වාසනාලයෙන් ගිහින් ශ්වාසනාලිකාවට යනවා. ඊට පස්සේ පෙනහළු තුලට වාතය ඇතුළු වීම හා වායු හුවමාරුව සිදුවීම. හරි? මම එක චුට්ටක් පෙන්නන්න වායු මාරු වෙන හැටි මම කියන්නේ. අනිත් දවසේ මම ඕගොල්ලන්ට පෙන්නනවා වීඩියෝ එකක් ඈ. හරි. ළමයි අපේ පෙනහැල්ල ඇතුළට ගියාට පස්සේ මෙන්න මෙහෙම ශ්වාසනාලිකා බෙදිලා සියුම් නාල හැදෙනවා. ඒ නාලදී කෙලවර වෙන චූටි බෝලයකට වගේ බැලුම් බෝලයක් වගේ වාත කුටීරයක්. මේ වාත කුටීරයට අපි නමක් කියනවා ගර්තය. ඊට පස්සේ මේ ගර්ත වටේට තියෙනවා රුධිර කේශනාලිකා. රුධිර කේශනාලිකා කියන්නේ රුධිරේ ගමන් කරන බොහොම සියුම් නාල තියෙනවා අපි. ගර්තයේ වටේටම තියෙනවා මේ නාල. කොහොමද තියෙන්නේ? හැමතැනම තියෙනවා මේ ගර්තය. දැන් අපි හුස්ම ගන්න ආශ්වාස වාතය පෙනහැල්ල ඇතුළට එනවා. මේ ආශ්වාස වාතයේ තියෙනවානේ ඔක්සිජන් වායුවේ සංකේතය කියන්නේ O2 කියලා. ඔක්සිජන් වායුව ළමයි මොකද වෙන්නේ? පෙනහැල්ල තුලට ඇතුළු මේ පෙනහැල්ලේ ගාත්‍රය තුලින්
රුධිර නාලය ඇතුළට ඔක්සිජන් වාතය ගමන් කරනවා. හරි එතකොට මේ රුධිර නාලය ඇතුලේ රුධිර සෛල රුධිරය ගමන් කරනවා මේ යනවා එක පැත්තකින් අනිත් පැත්තට යනවා. එතකොට යනකොට මොකද වෙන්නේ? ඒ රුධිරයට මේ ඔක්සිජන් එකතු වෙනවා. ඒ වගේම මේ රුධිර නාලය ඇතුලේ තියෙනවා කාබන් ඩයොක්සයිඩ් කියන වායුව අපි CO2 කියලා කියන්නේ. ඒ කාබන් ඩයොක්සයිඩ් මේ වෙලාවේදී යනවා මේ ගාතක කුටීරය ඇතුලට වුණු ගමන් කරනවා. ඔන්න ඔය විදිහට පෙනහැල්ල ඇතුලේදී මොකද වෙන්නේ? අපි කියනවා මේකට වායු හුවමාරුව කියලා. මොකක්ද හුවමාරු වෙන වායු දෙක? ඔක්සිජන් වායුවයි කාබන් ඩයොක්සයිඩ් වායුව. කොහොමද හුවමාරු වෙන්නේ? ඔක්සිජන් පෙනහැල්ලේ ඉඳන් රුධිරය ඇතුළට යනවා. රුධිරයේ තියෙන කාබන් ඩයොක්සයිඩ් රුධිරයේ ඉඳන් පෙනහැල්ලේ වාතක කුටීර වලට ගමන් කරනවා. ඒ විදිහට වායු හුවමාරුව සිද්ධ වෙනවා. හරි? වායු හුවමාරුව සිදුවීම බලන්න වරහන් ඇතුළේ ලියලා තියෙනවා. එනම් වාතය වූ ඔක්සිජන් රුධිරයට අවශෝෂණය වීමත් රුධිරයේ සිට කාබන් ඩයොක්සයිඩ් පෙනහළු තුළට පැමිණීමත් සිදුවීම අපි කියවා වගේ හුවමාරු වුණා වායුව. ඊට පස්සේ බලන්න අවසාන පියවර මොකද වෙන්නේ කියලා. ප්‍රශ්වාස වාතය පැමිණි මාර්ගයේ ඔස්සේම ආපසු ගමන් කර නාස් විවර වලින් පිට වී යනවා. ඊට පස්සේ වායු මාරු වෙලා අවසානයේදී මොකද වෙන්නේ? ආයේ ආපු මාර්ගයේ දිගේම ආපහු ගිහින් කාබන් ඩයොක්සයිඩ් ටික වායු ගෝලයට පිට වෙලා යනවා. එහෙමනම් ඔන්න ඔය විදිහටයි වායු මාරු ක්‍රියාවලිය වෙන්නේ පෙනහැල්ල තුල. හරි. හරි. මේව ලියන්න කොයා ටික කරුවක් දාලා ශ්වසන පද්ධතියේ එක් එක් කොටසින් සිදු කරනු ලබන කාර්ය එක් කොටසින් සිදු කරන කාර්ය අනුපිළිවෙලින් පහත පරිදි දැක්විය හැක. අනුපිළිවෙලින් පහත පරිදි දැක්විය හැක. හරි. ළමයි ඔයගොල්ලෝ මේ කරුණු ටික තරු දාලා එක යට එක ලියන්න. ඒ ලියද්දි රූලක් ඉඩ අරලා ලියන්නේ. ඒ රූලේ මේ චූටි ඊතලයක් ගහන්න පහළට. ඒ පියවරෙන් පස්සේ අනිත් පියවර. ඒ විදිහට පොඩි ඊතලයක් ගෙවුවා ඊළඟ එක ලිව්වා. තරුවක් දාලා පටන් ගන්න ඉස්සෙල්ලාම ආශ්වාස වාතයේ නාස් කුටීර තුලට ඇතුළු වීම. ඊට පස්සේ ඊතලයක් ගහලා ඊළඟ තරුව දාලා ලියන්න. හරි. අපි ඉක්මනට ලියාගමු මේ ටික. ලියලා මට මැසේජ් එකක් දාන්න ඉවරයි කියලා නැත්නම් හරි කියලා කියන්න.
මන්ට ලියන්න ළමයි අනිත් අය මැසේජ් එකක් දාන්න කෙනෙක් ඉවරයි ඉවරයි සර්. හරි ඔව් ඉවරද නෑ සර්. ඇති නේද වෙලාව හරි සර්. හරි ඉවර නැති අය කවුරුත් ඉන්නවද රයිට් එහෙනම් අපි බලමු මේ ශ්වසන පද්ධතිය ආකෘතියක් කොහොමද හදන්නේ කියලා හරි බලන්න මේ රූප සටහන ළමයි මේ තියෙන්නේ ශ්වසන පද්ධතියේ ආකෘතියක් ඒ කියන්නේ මේ ශ්වසන පද්ධතියේ ක්‍රියාව
කොහොමද ආශ්වාස ප්‍රශ්වාස ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ කියලා පෙන්වන්න හදපු ඇටවුමක්. බලන්න මේක හදන්න මොනවද අරන් තියෙන්නේ කියලා. රබර් බැලුම් බෝල දෙකකුයි වයි නලයක් කියලා එකක් විද්‍යාගාරේ තියෙනවා. වයි අකුරක හැඩේ වීදුරු නලයක්. ඒකට කියනවා වයි නලය කියලා. ඒතර වයි නලය මේ විද්‍යාගාරේ තියෙනවා ගන්ටා සරාව කියලා ලොකු වීදුරු භාජනයක්. මේකේ අඩියක් නැහැ. අඩිය නෑ මේකේ. හරි? මේකට කියන්නේ ගන්ටා සරාව කියලා. එතකොට ගන්ටා සරාවට රබර් රැබේකින් වයි නලය අයි කරලා තියෙනවා. ඒකම වයි නලයේ අනිත් කෙළවරවල් දෙකට බැලුම් බෝල දෙකක් සම්බන්ධ කරලා හොඳට හිර වෙන්න ගැට ගහලා තියෙනවා. ඊට පස්සේ ගන්ටා සරාවේ පතුලටත් ලොකු බැලුම් බෝලයක් කපලා අරගත්තු රබර් පටලයක් සම්බන්ධ කරලා තියෙනවා. එතකොට පළවෙනි රූපේ විදිහට අපි ඇටවුම හදලා ඊට පස්සේ මොකද කරන්නේ? අර බැලුම් පටලය පල්ලෙහාට අදිනවා. එතකොට බැලුම් පටලය පහළට අදිද්දි ළමයි අපිට පේනවා බැලුම් බෝල දෙක පිම්බෙනවා. මෙන්න මේ විදිහටමයි ආශ්වාස ක්‍රියාවලිය වෙන්නේ. මේ රබර් පටලේ පහළට අදිද්දි බැලුම් බෝල දෙක පිම්බෙන එක අපේ ශ්වසන පද්ධතියේ ආශ්වාස ක්‍රියාවලියට අනුරූපයි. ඉන්නකෝ මම පෙන්නන්න ඕගොල්ලන්ට මේකෙත් වෙන හැටි. ඔගලන්ට පේනවද මේ අපේ ශ්වසන පද්ධතියේ පල්ලෙහායින් තියෙනවා මහා ප්‍රාචීරය කියලා කොටසක්. මේ මහා ප්‍රාචීරය කියන්නේ ළමයි මේ බැලුම් පටලයක් වාගේ පේශි පටලයක්. ඒකට පේශි පටලයක් කියලා නෙවෙයි විද්‍යාවේදී කියන්නේ පේශි මඩලක්. ලොකු පේශි තට්ටුවක් මේ තියෙන්නේ. නිකන් හරියට බෙරේක හමක් වාගේ එකක්. අන්න ඒ වගේ එකක් තියෙනවා අපේ මේ පපුවයි බඩයි වෙන් කරන තැන. ඕගොල්ලන්ගේ ඇඟිල්ලේ පපුවයි බඩයි වෙන් වෙන තැන තමයි මේ මහා ප්‍රාචීරය කියන මේ පටලය තියෙන්නේ. පේශි මඩල තියෙන්නේ. ඒතර අපි ආශ්වාස කරන වෙලාවට හුස්ම ගන්න වෙලාවට මේක බලා ගන්න ඕනේ. හරි? අපි හුස්ම ගන්න වෙලාවට පසින්දු වෙන්නේ මේකයි. මේ මහා ප්‍රාචීරය කියන පටලය හරියට අර බැලුම් බෝලේ පටලේ වාගෙම මේක පහළට ඇදෙනවා. මේක පහළට ඇදෙනවා. මේක පහළට ඇදෙද්දි මොකද වෙන්නේ? බැලුම් බෝල දෙක වාගේ මේ පෙනහළු දෙක පිම්බෙනවා. පෙනහළු දෙක පිම්බෙන්නේ කොහොමද? බාහිර වායුගෝලීය වාතයේ පෙනහළු දෙකට පිරෙනවා. ඊට පස්සේ මම මෙතෙන්ටම අර පින්තූරෙත් ගෙනත් තියාගන්නම්. එතකොට ඕගොල්ලන්ට මේ දෙකම මට කියන්න පුළුවන් එක සැරේට. මට විනාඩියක් දෙන්න. අපි ආකෘතියක් මෙතෙන්ට ගමු. නැත්නම් අපි මේක එතෙන්ට අරන් යමු. හරි. right දැන් බලන්න දැන් ඔයගොල්ලන්ට රූප දෙකම තියෙනවා. ඔන්න. දැන් එතකොට ඉස්සෙල්ලාම මොකද වෙන්නේ? මේ මහා ප්‍රාචීරය කියලා පටලය පහළට යනවා. පහළට ඇදෙනවා. එහෙම පහළට ඇදෙද්දි පෙනහළු දෙකට වාතය පිරෙනවා. එතකොට ඒ ක්‍රියාවලිය තමයි අපි ආශ්වාසය කියලා කියන්නේ. එතකොට මේකෙත් ඒ දෙයමයි වෙන්නේ. මේ දෙවනි රූප සටහනේ තියෙන්නේ බලන්න මේ රබර් පටලේ පහළට අදිනවාදී. එතකොට මොකද වෙන්නේ? බැලුම් බෝල දෙකට බාහිර වායුගෝලීය වාතය ගිහින් බැලුම් බෝල දෙකට පිරෙනවා. පිරුණාම බැලුම් බෝල දෙක පිම්බෙනවා. ඒ බණන්
ආශ්වාස ක්‍රියාවලියට අනුරූපයි මේ රබර් පටලේ පල්ලෙහාට අදින එක. ඊට පස්සේ මේ රබර් පටලේ අපි උඩට යනවා. රබර් පටලේ අතින් ටික උඩට යවනවා. රබර් පටලේ අතින් ටික උඩට යවද්දී මේ පිම්බිලා තියෙන බැලුම් බෝල දෙක මෙන්න මේ විදිහට ඇකිලෙනවා. අපෙත් එහෙමයි. මේ පහළට ඇදුණු මහා ප්‍රාචීරය ඊට පස්සේ උඩට එනවා ටික. උඩට එද්දි මොකද වෙන්නේ? පෙනහළු දෙක මිරිකිලා පෙනහළු වල ඇතුලේ පිරීලා තියෙන කාබන් ඩයොක්සයිඩ් සහිත වාතය ශ්වාස නාලිකාව දිගේ ඇවිල්ලා ශ්වාස නාලයේ දිගේ ඇවිල්ලා ස්වරාලයේ දිගේ ඇවිල්ලා ග්‍රසනිකාව දිගේ ඇවිල්ලා නාස් කුහරයෙන් එළියට යනවා. හරි? එහෙමනම් අපිට මෙන්න මේ ඇටෝමෙන් ශ්වසනය ආදර්ශනය කරන්න පුළුවන්. ආශ්වාස ප්‍රශ්වාස ක්‍රියාවලිය ආදර්ශනය කරන්න පුළුවන්. බලන්නකො හුස්ම අරන් පපුව පිම්බෙන හැටි. ඒ වාගේ අපේ පෙනහළු දෙකට වාතය පිරෙනවා අපි හුස්ම ගනිද්දී. එතකොට මහා ප්‍රාචීරය පහළට යනවා. ආයි ප්‍රශ්වාස කරද්දී මහා ප්‍රාචීරය උඩට එනවා. පෙනහළු දෙක මිරිකිලා ඒව ඇතුලේ තියෙන වාතය එළියට යනවා. ඔය විදිහටයි වෙන්නේ. ඔව්. එතකොට අපේ පෙනහළු දෙකේ ලේ ගමන් කර ලේ නැද්ද? පෙනහළු දෙකේ ඇතුලේ ලේ නැහැ. පෙනහළු දෙකේ ඇතුලේ තියෙන මේ කියන්නේ ලේ ළමයි ලේ තියෙන රුධිර නාල ඇතුලේනේ. ඔයා දැකලා තියෙනවද මාළුවෙකුගේ කරමල? ඔව්. මාළුවෙකුගේ කරමල රතු පාටයිනේ. ඒ රතු පාටයි එයාගේ කරමල් වල රුධිර නාල ගොඩක් ඇවිල්ලා තියෙනවා. මාළුවාගේ කරමල වාගේ තමයි අපේ පෙනහැල්ල. පෙනහල්ල ඇතුලේ රුධිරය පිරලා නැහැ. පෙනහල්ල ඇතුලේ බැලුම් බෝල වාගේ තියෙනවා. නිකන් පෙන ගොඩක් වාගේ ඇතුලේ තියෙනවා. අර මන් රූපයක් ඇන්නේ ඉස්සෙල්ලා නේද? එතකොට ඒක වටේට තමයි රුධිර නාල තියෙන්නේ. බැලුමක් වාගේ ළමයි. හරි. හැබැයි මේ තනි බැලුමක් නෙවෙයි. ඇතුලේ තියෙන්නේ චූටි බෝල ගොඩක් තියෙන පෙනහැල්ල ඇතුලේ. ඒතර අපි හුස්ම ගනිද්දී ඒ වාතය ගිහින් මේ බෝල ගොඩට පිරෙනවා. ඒතර මේ බෝල වටේට තියෙනවා රුධිර නාල. රුධිර නාලවල තියෙන්නේ. එහෙම නැතුව පෙනහැල්ල ඔක්කොම ඇතුලේ ලේ පිරීලා නැහැ. රුධිර නාල වල තමයි ලේ යන්නේ. හරි? හරි. ගැටලු තියෙනවා නම් අහන්න. ප්‍රශ්න තියෙනවා නම්. ඔව්. එතකොට මෙතන හදවත පෙන්වන්නේ මේ මෙතන මැද තියෙන ඔය මැද තියෙන හෘදයක තමයි. පෙනහළු දෙක අතර තියෙන්නේ. මෙන්න මේක මේ ලාදුඹු පාට තියෙන්නේ මේ තමයි හෘදය. හරි. අපි අලුත් කෙටි මාතෘකාවක් ලියන්න මෙහෙම ආශ්වාස ප්‍රශ්වාස ක්‍රියාවලිය ආදර්ශනය කිරීම. ආශ්වාස ප්‍රශ්වාස ක්‍රියාවලිය ආදර්ශනය කිරීම. ආශ්වාස ප්‍රශ්වාස ක්‍රියාවලිය ආදර්ශනය කිරීම. ක්‍රියාවලිය ආදර්ශනය කිරීම. අපි අඳිමු ළමයි මෙන්න මේ රූප සටහන. සර් මොකක්ද ආශ්වාස ප්‍රාශ්වාස ක්‍රියාවලිය? ආදර්ශනය කිරීම. ආශ්වාස ප්‍රශ්වාස ක්‍රියාවලිය ආදර්ශනය කිරීම. හරි මේ රූපය අඳින්න ඉක්මනට
සර් මේක අඳින්න ඕනේද? අඳින්න මේක අඳින්න ඕන. ඉවර නම් දාන්න මැසේජ් එකක්. නැත්තම් කියන්න ඉස්සෙල්ලා වගේ. හරි. මට ඇහුන්නේ නැහැ පුතේ. හරි නේද? හරි. හරි. ඔයගොල්ලෝ මේකේ නම් කරගන්න අඳින්න මොනවා හරි බැරි වුණා නම් පස්සේ ඔයගොල්ලෝ අඳින්න පොතේ තියෙනවා මේ රූප සටහන. යටින් මෙහෙම ලියන්නකො ළමයි. යටින් මෙහෙම ලියන්න ගන්ටා සරාවක් වයි නලයක් ගන්ටා සරාවක් වයි නලයක් බැලුම් බෝල යුගලයක් බැලුම් බෝල දෙකක් රබර් ඇබයක් සහ රබර් පටලයක් රබර් ඇබයක් සහ රබර් පටලයක් ගෙන ඉහත ඇටවුම සකස් කර ගන්න
අනතුරුව රබර් පටලය පහළට හා මොකද රබර් පටලය පහළට ඉහළට කරමින් රබර් බැලුන දෙක නිරීක්ෂණය කරන්න. හරි. අලුත් රූලකින් ලියන්න. රබර් පටලය පහළට අදින විට බැලුම් බෝල දෙක පිම්බේ. මෙය ආශ්වාස ක්‍රියාවලියට අනුරූප වේ. සර් මොකද්ද ආශ්වාස ක්‍රියාවලිය? ක්‍රියාවලියට අනුරූප වේ. පටලය ඉහළට ගෙන යන විට බැලුනය හැකිලේ. එය ප්‍රශ්වාස ක්‍රියාවලියට අනුරූප වේ. හරි. එතකොට පුතේ මේ ඇටෝමේ මේ බැලුම් බෝල අපේ පෙනහළු වලට අනුරූප වෙනවා. මේ බැලුම් බෝල දෙක අපේ පෙනහළු දෙක වාගේ. රබර් පටලය අපේ මහා ප්‍රාචීරය වාගේ. ඒ වගේම වයිනලය ක්‍රියා කරනවා අපේ ශ්වාස නාලය සහ ශ්වාස නාලිකා විදිහට. එකක් මතක තියාගන්න ප්‍රශ්න වලට අහනවා. මේ ඇටෝමේ බැලුම් බෝල් වලට අනුරූප වෙන්නේ මොකක්ද කියලා.
එහෙම නැත්නම් ශ්වාසනාලයේ ශ්වාසනාලිකාවලට අනුරූප වෙන්නේ මේ ඇටෝමේ මොන කොටසද කියලා. හරි. එහෙමනම් අපි පද්ධති පාඩම අද අවසන් කරනවා මෙතනින්. ලබන සතියේ වායුගෝලය කියන පාඩම අපි කතා කරනවා. එහෙමනම් අපි නවත්තමු දැන්. හැමෝටම සුබ රාත්‍රියක්. ලබන සතියේ පුතේ ඉතුරු ටික කරමු ඈ. හරි.